And now, live at 8. අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් at 8 සමගින්. අද භාමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවට සහායවීම එක්සත් ජාතීන්ගේ වගකීම බව ජනපති මහා මණ්ඩල සමුළුව අමතමින් පවසයි. අන්තවාදීන් ගැන පරීක්ෂණ නොකරන්නේයි මෛත්‍රී බලපෑම් කළ බව ඔහු ඉදිරිපිටම පූජිත් පවසයි. හේමසිරිට හා පූජිත්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ අවසන්. CID අධිකරණයට දන්වයි. 20ට එරෙහිව අද පෙත්සම් 5ක් අධිකරණයට. පොලිසියෙන් ඉවත් කළ රාජකාරිය. පොලිසිය ඉල්ලන්නේ ෆයිල් උසා යන්නද? පොලිසිය උස් දෙන්න ෆයිල් උසා යලා බෑග් උසා යන්න. බන්ටිගේ සමීපතමින් 4 දෙනෙක් කොටුවෙයි. දවසකට කොච්චරක් ගෑම් විකුණුවද? ගෑම් දෙකක් තුනක් තමයි එන්නේ. ඒක ගෙනල්ලා දවස් කීයක් විකුණනවද? දවස් 5ක්. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ ආණ්ඩුවලට සහායවීම එක්සත් ජාතීන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමන් මේ බව අද ප්‍රකාශ කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසී රාජ්‍යනායක සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට පමණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් ආරම්භ කළා. මෙවර සමුළුවේ තේමාව වන්නේ අපට අවශ්‍ය අනාගතය, අපට අවශ්‍ය එක්සත් ජාතීන් බහුපාර්ශ්විකත්වය සඳහා අපේ සාමූහික කැපවීම යළිත් තහවුරු කිරීම යන්නයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 4:45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා. Sri Lanka remains deeply committed to addressing drug-related socio-economic issues. මද්‍රව්‍ය ආශ්‍රිත සමාජ ආර්ථික ගැටලු විසඳීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් ක්‍රියා කරන අතර ශ්‍රී ලංකාව මද්‍රව්‍ය වලින් තොර රටක් බවට පත් කිරීමත් තම අවශ්‍යතාව බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළා. නීති විරෝධී මද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරමේ නිරත අන්තර්ජාතික අපරාධ කණ්ඩායම් පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විමසිල්ලෙන් පසුවන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. මද්‍රව්‍ය උදුර තුරන් කර සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ අතර එය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. දශක 3කට ආසන්න කාලයක් බෙදුම්වාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අත්විඳි ශ්‍රී ලංකාව දේශීය හෝ අන්තර්ජාතික හෝ සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ හෙලා දකින බවත් ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදයේ තුරන් කළද කුරිරු මතවාදය ප්‍රචලිත කරමින් හා පදනම් විරහිත අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ත්‍රස්තවාදී සංවිධානයේ අන්තර්ජාතික ජාලයේ තවමත් ක්‍රියාත්මකව ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිතුමා විවිධ දුර්මත සහ ප්‍රකාශ තුළින් ප්‍රචණ්ඩ දෘෂ්ටිවාදය අකණ්ඩව පවත්වාගෙන යන මේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් කිසිදු රාජ්‍යයක් නොයවසනු ඇතැයි අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. පටු දේශපාලනික ප්‍රේරණ නොතකා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් නැගී සිටිය යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා. The theme of this year's general debate මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව COVID-19 හි බලපෑම අවම කිරීම සඳහා ජාතික දේශසීමා අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිඹු කරයි. COVID-19 ගෝලීය මානුෂීය ප්‍රතිචාර සැලැස්ම සහ COVID-19 ප්‍රතිචාර සහ ප්‍රතිසාධන අරමුදල පිහිටුවීම ඇතුළු අභියෝගයට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන් ගන්නා මේ ව්‍යායාමය අගය කළ යුතුයි. වැඩි දියුණු කළ පසු මූලික සෞඛ්‍ය පහසුකමක් ලෙස නම් කළ යුතු COVID-19 එන්නත සියලු දෙනාට ගත හැකි එන්නතක් වනු ඇති බව සහතික කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වගකීමක්. ජනාධිපතිතුමා සමුළුව අමතමින් ප්‍රකාශ කළා. රාජ්‍යන්ගේ ස්වෛරී භාවය බෞද්ධ අඛණ්ඩතාවය ආරක්ෂා කරන සහ එම රාජ්‍යන්ගේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අගයන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වැදගත්කම අවධාරණය කරන බවත් සිය දේශනය අවසන් කරමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළා. and non-interference in their domestic affairs. Thank you.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට ගත් තීරණය වෙනස් නොකරන බව අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් මත වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර කෝප් කමිටුව මාන්දියට විවෘත නොකිරීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. අනිත් එක බය වෙන්න දෙයක් නැහැනේ. බෞගේ ආණ්ඩු කාලේ කොළඹ අතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්යය හොරකම් කරලා තියෙනවනම් බඩු එළියට දාන්න. ඒකින්ද ඒ ලයිව් එක යන්න දෙන්න. මේ සියලු සමිති කෝපා මාධ්‍යයට විවෘත කරන්න කියලා ඒක අනුමත වුණා. ඒක පාර්ලිමේන්තුවේ අනුමත වුණා. නමුත් මේක දින වෙන ආණ්ඩුවක්. මේ අපේ ආණ්ඩුව. එතුමා කියනවා අපි කරන්නේ. අපි ගත්ත තීන්දුව තමයි අපි දැක්කා 2015 ඉඳලා සජීව මාධ්‍යයට දීලා මේක පාවිච්චි කරුවේ හිටපු ජනාධිපතිතුමාටයි හිටපු ඇමතිතුන්ටයි පහර දෙන්න. ඒ විතරක් නෙමෙයි නිලධාරීන් ගෙනල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන න්‍යාය සහ දේශපාලන ඉලක්ක පහවලට පාවිච්චි කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. 3න් 2 බලයක් දීලා මේ රටේ ජනතාව එක ප්‍රතික්ෂේප කරුවා. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරපු එක අපි නැවත වාරයක් මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තීන්දුව ගන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක නෙමෙයි. මේ තීන්දුව ගන්න ඕනේ කෝප් කමිටුවේ සභාපතිතුමා. මේ බලපෑමක් කරන්න. දැන් මේ හොරාට කලින් කෙහෙල් බොන වටවන්න. මේක පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා අපි ආව තීන්දුවක්. මේ එක් මන්ත්‍රීවරයෙක්ට ඕන විදිහට මාධ්‍යට සංදර්ශනයක් ඉදිරිපත් කරන ඔබතුමාගේ සහ මේ රටේ ජනතාවගේ මුදල් සහ කාලය වැය කරන්නේ නැතුව පක්ෂ නායක රැස්වීම ඉන්නයි තීන්දුවක් ගත්තම කරු කතානායකතුමනි ඒක අපි ක්‍රියාත්මක කරන්න. ව්‍යාපාර බිස්නස් කමිටු එක තීරණයක් ගත්තයි කිව්වා මේ කෝපා මාධ්‍ය ආවරණය සීමා කිරීම එහෙම තීරණයක් ගත්තේ නැහැ. ඔබතුමා හිටපු බිස්නස් කමිටු එකේ තීන්දුව ගත්තේ ඒකේ පැහැදිලිව ගත්තා මේක රීකන්සිඩර් කරන්න ඕනේ කියලා. ඔබතුමා නිදිමතේ වගේ හැරිලා ආපහු කියනවා මේක ගත්තේ නැහැ කියලා. ඒක හරි වැරදි. අද සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් 25%ක් 2019 ජනාධිපතිවරණය පැවති යහපාලන ආණ්ඩුවේ නායකයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ හරහා මොකද ඒක ලැබිය යුතු දිලිඳු කණ්ඩායම් වලට නොලැබිලා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් වලට ලැබීම සම්බන්ධයෙන් ජනතාව තුළ අද ව්‍යාකූලභාවයක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා කරු කතානායකතුමනි. සම්පූර්ණ අසත්‍යයක් අපිට ඕන විදිහට සමෘද්ධියකට දාන්න බැරි වුණායි බොරුවක් ඒක. කරුණාකරලා අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. සිරිකොතේ ඉඳලා තමයි සමෘද්ධි ලාභින් තේරුවේ. රංජිත් මඩ්ඩු බණ්ඩාර ඇමතුමා සිරිකොතෙන් එලවලා තියපු හින්දා ඔය ප්‍රශ්නේ උතරින් මේ ප්‍රජා පොලිස් ඒකක දැන් මොකද මෙතුමත් කිව්වා අපේක්ෂිත පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ නිසා ප්‍රශ්න. ඔව් ගරු කතානායකතුමනි කෙටියෙන් තමයි මම ඊයේත් කිව්වේ. මම මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ ඔළුවේ තියෙන හිසකෙස් වලට වඩා ප්‍රශ්න අහපු മന്ത്രിවරේ. ඒක ඔබතුමාට බය නැතුව කියන්න පුළුවන්. අහන්න ඕන ලස්සනට අහන්න බෑ කතානායකතුමනි. ඔව්. ඔබතුමා ප්‍රශ්නේ අහන්න. ඔබතුමා තාම ප්‍රශ්නෙට ආවේ නැහැ. මේ ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම 225ටම කරපු බරපතල තර්ජනයක්. පොලිස් නිලධාරීන් ඉන්නේ පොලිස් රාජකාරී කරන්නේ. මහ ජනතාව කෙරෙහි විශ්වාසයක් නැතිනම් තමයි පොලිසිය ඉල්ලන්නේ. නැත්නම් පොලිසිය ඉල්ලන්නේ ෆයිල් උසා යන්නද? පොලිසිය උස් දෙන්න ෆයිල් උසා යන්න බෑග් උසා යන්න. වැඩි නෑ දෙන්න. රජය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සම් 5ක් ගොනු කෙරුණා. ඔවුන් මෙම පෙත්සම් ගොනු කළේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින්. රජය විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සම් 5ක් ගොනු කෙරුණා. ඒ සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්, අනිල් කාර්යවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවණමුත්තු යන පාර්ශ්වයි. එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.
අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය වන බවටද පෙත්සම් වලින් පෙන්වා දී තිබෙනවා. එම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. මේ අතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතාද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 6ක්. මේ 19 අහෝසි කරලා මේ නැවත ගේන්න හදන්නේ 18 වෙනි සංශෝධනයේම තමයි අපේ රටේ ජනතාවට දෙයියන්ගෙන් පිටයි. එක පවුලකට එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍රගත වීම භයානකයි. ඒ තුලින් සිද්ධ වෙන අනර්ථකාරී ක්‍රියාවන් සමාජයට සහ රටට විශාල වශයෙන් අහිතකරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 20 වෙනි සංශෝධනය පරදවීම සඳහා ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. අද දවස වෙනකොට අපේ සමගි ජන බලවේගයේ මහලේකම්තුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. අපි මේක ජනතාව අතරට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. මේ ආණ්ඩු පක්ෂයටත් දැන් මේක රෙදි අඳගෙන සම්මත කරන්න බැරි අය පිරිසක් ඉන්නවා අපි දන්නවා. 18 වෙනි සංශෝධනයේ ඡන්දි දීලා අවුරුදු 2කට 3කට පස්සේ සමහර ඇමතිවරු තමන් ගත්ත තීරණයට සාප කර බව අපි හොඳටම දන්නවනේ. අපිට හම්බෙලා තියෙනවා ඇමතිවරු. එයා දැනුත් ඉන්නවා. එයා බාට ඡන්ද දෙනවා. ව්‍යවස්ථා සංශෝධනයේදී උසාවිය බල අධිකරණය බලන්නේ ඒක සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතරය ප්‍රමාණවත් නැත්නම් 3න් 2ක් අවශ්‍යද නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යද බලන්න. මෙතන දේශපාලන වශයෙන් තමයි මේ ප්‍රශ්නේ අපි ගන්නෙ. අධිකරණයට විසඳන්න තියෙන තාක්ෂණික කරුණ. සමහර අධිකරණය කිව්වොත් 18 වෙනි සංශෝධනයේ 3න් 2කින් සම්මත වෙච්ච නිසා මෙයත් 3න් 2කින්ම ප්‍රමාණවත් කළා. ඊට පස්සේ ආණ්ඩුව ඒ අධිකරණ තීන්දුවත් විශාල ජයග්‍රහණයක් ලෙස වාර්තා කරමින් තමයි ඔවුන් පාර්ලිමේන්තුවට යන්නේ. දේශපාලන වශයෙන් බේරාගත යුතු ප්‍රශ්න දේශපාලන ඒ තුල බේර ගන්න ඕන. 20 වෙනි සංශෝධන රට ඉස්සරහට ගෙනියනවාද පස්සට ගෙනියනවාද? ඒක අධිකරණයේ භූමිකාවක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ ඒකයි අධිකරණයට ගිහිල්ලා බේර ගන්න දෙයක් මේකේ නැති තරම්. පාර්ලිමේන්තුවේ 50 දෙනෙක්ටත් අඩුයිනේ 30 ගණක් 40 ගණක් නේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන්කමක් නැහැ මේ ජනමතයට අනිත් පැත්ත හැරෙන්න. ජනමතය දීලා තියෙනවා ජනාධිපතිතුමාට වැඩ කරන්න. නීති රීති හදාගන්න. ඉතින් ජනාධිපතිතුමා කවදාවත් ඒ ජනමතය අවභාවිතා කරන්නේ නැහැ. විශ්ව පරාජය කරන්න ඔය පාර්ලිමේන්තුවේ කෑ ගහලා හරියන්නේ නැහැ බොරුවට. මේ රටේ ඉන්න ජනතාව රවට්ටන්න. ඊළඟට කවුරු හරි නඩුවක් ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අපි සති 3ක් ඇරලා තියෙනවා ඒකට. ඊට පස්සේ ආය පාර්ලිමේන්තුවට එනවා. 3න් 2 ගන්න නැති වෙන්න മന്ത്രിවරු දිනා ගැනීමයි කරන්න ඕනේ. විශ්ව පරාජය කරන්න හම්බෙන්නේ නැහැ කියන එක මම තාම විශ්වාසන්තව කියනවා. මම කෙටුම්පත මේ අදපු කෙනෙක්වත් තාම හරියට දන්නේ නැහැ නේ කවුරු හදුවද කියලා. කෙටුම්පත හැදුවේ අලි සබ්රි අධිකරණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් එකතු වෙලා කැබිනට් මණ්ඩලයට ගිහලා අපි දෙපාරක් සාකච්ඡා කරා. ඒ අඩුපාඩු සාකච්ඡා කරලා ඒ සියලු දෙනාම එකතු වෙලා ඒක ආණ්ඩුව හදපු ව්‍යවස්ථාවක්. කොළඹ නගරයට ඇතුළු වන මාර්ගවල රථවාහන තදබදය මගහරවා ගැනීම අරමුණු කරගෙන යලි ක්‍රියාත්මක වන බස් රථ ප්‍රමුඛතා මන්තීරුවේ රථවාහන ධාවනය අවස්ථා කිහිපයකදීම සංශෝධනයට ලක් වුණා. නව සංශෝධනය අනුව ත්‍රිරෝත රථ සහ යතුරුපැදි ධාවනය කිරීම සඳහා දෙවන මන්තීරුව අද සිට වෙන් කර තිබෙනවා. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය යලි ක්‍රියාත්මක කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි. එය පෙරහරු රථවාහන සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කළ අතර එය අවස්ථා කිහිපයකදීම විවිධ වෙනස්කම් වලට ලක් කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ පෙරහරු රථවාහන ධාවන කාල සීමාවෙන් පසුව රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. බස් ප්‍රමුඛතා මන්තීරුව තුළ ගමන් කළ හැක්කේ ශ්‍රී ලංකාව බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ඊට අමතරව කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථ ඒ සඳහා අවසර ලබාගෙන තිබෙන වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. ඒ වගේම මන්තීරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා නම් බස් රථ මන්තීරුව හැර එවැනි අවස්ථාවලදී දෙවැනි සහ තුන්වෙනි මන්තීරුව ත්‍රිවිල් රථ සහ යතුරු පැදී වලට ගමන් කිරීම සඳහා අවසර ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිල් රථ සහ යතුරු පැදී දෙවැනි මන්තීරුවේ ගමන් කළයි කියලා තුන්වෙනි මන්තීරුවේ අනිකුත් වාහන ගමන් කළයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ ආවරණය වන පරිදි සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණ කටයුතු නිරන්තරයෙන්ම සිදු කරන බවයි රථවාහන පාලන හා මාර්ගාරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ. බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය යලි ආරම්භ කර දිනේ සිට මේ දක්වා කාලය තුළ මාර්ග නීති පිළිපැදීම සහ විනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ධනාත්මක විවේචනයන්ට අනුව නව රථවාහන
රථවාහන මන්තිරු නීතිය වෙනස්කම් සිදු කිරීමට ඉදිරියේදීද සිදුවහොත් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවයි. මන්තිරු මාරු කරමින් මන්තිරු රේඛා කපාගෙන ධාවනය කරමින් ගමන් කරන වාහනවලට එරෙහිව අපි තවදුරටත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මන්තිරු 2ක් 3ක් හෝ 4ක් තියෙන අවස්ථාවලදී උවත් හැම අවස්ථාවකදීම ඔබේ වාහනය ඔබ ගමන් කරන මන්තිරුවේ වම්පස රේඛාව ආසන්නයෙන් ගමන් කරන්න කියලා. නීතිය නම් හොඳයි. අර මුල දවස් වලට වැඩිය නම් හොඳට තිබ්බා. තනි ට්‍රක් එක යන්න දුන්නේ ඒක නම් පොඩ්ඩක් අවුල්නේ. කලින් කොට අමාරුයි දැන් යන්න අපිට. හොඳයි කියලා හිතනද? ඉස්සර තිබ්බට වඩා ට්‍රැෆික් එක වැඩි. අපි ලොකු මහත්තුරුන්ට කියන්න ඕනේ මොටර් සයිකල් එක කරා යන්න කියලා මේ පාරේ කොහොමද කියලා බලන්න. අපිට කිව්වනම් මීට වඩා අදලා දෙනවා කියන්නේ. ඒලා බර වාහන ටික නවත්තලා කුණු ලොරි ටික රැයට ඇදලා පාරවල වල කඩතුරු දිනවනේ ඔටකොම වාලා අදන්න කියන පාරේ භාගයක් අඩු වෙනවා. නීතිය හොඳයි හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා. ඊට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යු. ජයසූරිය මහත්මිය ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට උදෑසන 10ට පෙනී සිටින්නයි දන්වා අද නොතීසි නිකුත් කෙරුණා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදෙනෙල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරී පැහැරහැර ඇති බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජි ජයසුන්දරන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා. එයාද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යු. ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මාස 14 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදින එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා. මේ අතර පාස්කු ඉරිදෙනෙල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු වලට අදාළව තමන්ව අත්අඩංගුවටගෙන රඳවා ගැනීම නීති විරෝධීයයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් මාස 23 වෙනිදා යලි සලකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ නඩුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති බවත් එහිදී අනාවරණය වන කරුණු පදනම් කරගෙන මීළඟ නඩු දිනේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම නොවැම්බර් මාස 23 වෙනිදා දක්වා කල් දැමීමට අධිකරණය තීන්දුව කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනෙකුට පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හෙට උදෑසන 10:30ට පෙනී සිටින්නයි දන්වා අද නොතීසි නිකුත් කෙරුණා. ඒ මතභේදයට තුඩු දුන් මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර දැනුවත්ව සිටින්නට ඇතැයි සිදු කළ මතභේදාත්මක ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනාද පසුගිය 20 වෙනි දින මධ්‍යම රාත්‍රියේ නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරහරුවේ නීතිඥවරයෙකු මාර්ගෙන් කොමිසම හමුවේ පෙනී සිටි අතර දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ද කොමිසම හමුවේ කරුණු දක්වනු ලැබුවා. මෙහිදී පාර්ශව සියල්ල විසින් දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ කොමිෂන් සභාවේ සභාපතිවරයා දන්වා සිටියේ අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව අධ්‍යයනය කර මේ සම්බන්ධයෙන් වන තීන්දුව අද දින ලබා දෙන බවයි. ඒ අනුව අද පෙරහරුවේ රැස්වූ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමට පෙර මතභේදාත්මක මාධ්‍ය නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සහ කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලාගෙන් කරුණු විමසීමක් සිදු කළ යුතු බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ අගරාධගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලාට අද පසරු 2ට නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පෞද්ගලිකව ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ සභාපතිවරයා නොතීසි නිකුත් කළා. එම නියෝගය පරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම් සමීර ද සිල්වා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පස්වරු 2ට පමණ කොමිසමට පැමිණියා. කෙසේ වෙතත් කොළඹ අගරාධගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා අද දිනේ කොමිසම හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥවරයෙකු කොමිසම හමුවේ පෙනී සිටියා. මෙහිදී දෙපාර්ශ්වයටම කරුණු දැක්වීම සිදු කරන ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නා.
දිගින් දිගටම මාධ්‍යයේ සඳහන් වූ මේ කරුණ පිළිබඳ හිටපු ජනාධිපතිතුමාට විශාල අහිතකර ප්‍රතිචාරයක් ලැබුණා. මෙම කොමිසමේ බලයට හෝ කිසිදු සාක්ෂිකරුවෙකුට තර්ජනයක් කරන අදහසකින් නොවේ මෙම නිවේදනය කළේ. එමගින් කොමිසම යම් අපහසුතාවයකට පත් වුණා නම් අපි සමාවායද සිටිනවා. ඒ වගේම ස්වාමීනි, අපි ඊයේම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook පිටුවේ එම නිවේදනය එතුමාගේ උපදෙස් මත ඉවත් කළා. මේ සමීර්ද සිල්වා මහත්මයා කළේ තමන්ගේ හාම්පුතාව ආරක්ෂා කරන්න පමණයි. ස්වාමීනි, පසුගියදා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා අගරදුගුරුතුමන් සහ කතෝලික සභාව ප්‍රහාරය කලින් දැනගෙන හිටියා කියලා. එවැනි මනක්කල්පිත ප්‍රකාශයකින් පසු වගකීමක් ලෙස සහායක රදගුරුතුමන්ලා විසින් පසුව නිවේදනයක් නිකුත් කළා. නමුත් එමගින් කොමිසමට කිසිදු අගතියක් සිදුනේ හෝ එමගින් බාහිර පාර්ශ්වයකට කිසිදු බලපෑමක් වුණා කියලා මේ වෙද්දි කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනය තුළින් ඒ වන විටත් සාක්ෂි ලබා දෙමින් සිටි හරස් ප්‍රශ්නවත් නොවිමසා තිබූ හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් විවේචනයක් එල්ල වුණා. මේ නිසා ඔවුන් ඊයේ මතු කළ ආකාරයට මෙම පාර්ශ්ව දෙකේ නිවේදනවල සමානකමක් නැහැ. අගරදගුරු පදවියේ නිවේදනයේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. දෙපාර්ශවයේම කරුණු දැක්වීම අවසානයේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ මේ සම්බන්ධ වන නියෝගය හෙට පෙරවරු 10:30ට නිකුත් කරන බවයි. එම අවස්ථාවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ පුද්ගලික ලේකම් සමිරද සිල්වා යන මහත්වරුන්ට මෙන්ම කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා තිදෙනා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා, ඇන්ටන් රංජිත්, ජේ.බී. ඇන්තනි ජයකොඩි යන රදගුරුතුමන්ලාටද නියෝග කළා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණියා. ඒ කොමිෂන් සභා කටයුතු සහ නඩුවට අදාළ අනෙකුත් වගඋත්තරකරුවන් විසින් ලබා දෙන සාක්ෂිවලට සවන් දීමට නිරීක්ෂකයෙකු ලෙසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිෂන් සභා පරිශ්‍රයේ රැඳී සිටියදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු පැවසුවේ ස්වාධීන පොලිස් කොමිසමක් පැවතියත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මාරු කිරීම වැනි කරුණු වලට දේශපාලනිකව මැදිහත් වූ බවයි. එමෙන්ම ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විවෘත පරීක්ෂණයක් නොකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට උපදෙස් දුන් බවත් රාජ්‍ය බුද්ධ සේවය මේ පිළිබඳව අධීක්ෂණය කරන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවත් පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසුවා. අද පස්වරුවේද පැය භාගයක පමණ කාලයකින් පසු හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. ඔබතුමා අදත් මේ බලන්න දාවේ මේක. ඇයි ඔබතුමා අදහසක් දක්වන්නේම නැත්තේ? ඔව් දැන් ඇත්තටම යහපාලනයේ ඉන්න ඔබ ජනාධිපති හිටිය අගමැතිතුමත් ආවා. දෙන්නම ගොළු අත රකින්නවා. ඇයි මෙහෙම ගොළු වෙලා ඉන්නේ? අගමැතිතුමා කතා කරන්නේත් නැහැ. ඔබතුමා කතා කරන්නේත් නැහැ. කට උත්තර නැද්ද ඔබතුමාලට? ඒකද කතා කරන්නේ නැත්තේ? මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුකවැල්ල මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය වෙත අද උදෑසන පැමිණියා. පැයකට ආසන්න කාලයකින් පසු කෙහෙලිය රඹුකවැල්ල මහතා කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. දිවයිනේ ප්‍රදේශ කිහිපයක කළ මෙහෙයුම් වලින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සමීපතම යන්ද වන බවයි පොලිසිය පැවසුවේ. තලංගම පොලිසිය නිලධාරීන් බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් දවසකට කොච්චරක් ග්‍රෑම් විකුණුවද? ග්‍රෑම් දෙකක් තුනක් තමයි එන්නේ. ඒක ගෙනල්ලා දවස් කීයක් විකුණනවද? දවස් 5ක්. දැන් තමුගේ පදිංචිය කොහෙද? පදිංචිය මාතර. මාතර. ඒතර මෙහෙම මොනවද කරන්නේ? මේ තමයි රිස්පායිගේ මේ අයින් කරන්න ඔක්කොම මේවා ගත්තේ ඩිපොසිට් එක දෙන්නේ නේ මිනිස්සු. දෙන්නේ නැහැ. ඔව්. තමු මේ ස්පායික් කරන්න පටන් ගන්න කොච්චර කල්ද මෙහෙම අසන්නේ? මේ කොරෝනා පටන් ගන්න මාස 2කට කලින්. එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයන් මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තාගේ ගෝලයින් බවටයි අනාවරණය වී ඇත්තේ. ඔවුන් සතු තිබී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300ක්, අයිස් ග්‍රෑම් 20ක් සහ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමටයි තලංගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට හැකි වී තිබුණේ. පොලිස් විශේෂකාර බලකාය කළ මෙහෙයුමකදී ගල්කිස්ස හුළුදාගොඩ පටුමගේදී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතව පසුවන දර්ශන හෙවත් ID නැමැත්තාගේ ප්‍රධාන මද්‍රව්‍ය බෙදාහරින්නා බවයි පොලිස් විශේෂකාර බලකාය පැවසුවේ. මේ අතර පොලිස් විශේෂකාර බලකාය වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියෙකු ශරීර අභ්‍යන්තරයෙහි ජංගම දුරකථනයක් සංගවා සිටි බවට අනාවරණ කරගෙන තිබෙනවා. පසුව රැඳවියා කොළඹ ජාතික රෝහලට යොමු කර ඇති අතර එම ජංගම දුරකථනය විමර්ශන සඳහා පොලිස් බහරයට ගෙන ඇති බවත් සඳහන්.
එමෙන්ම තවත් රැඳවියෙකු පොලිස් විශේෂකාර බලකාය අත්අඩංගුවටගෙන ඇත්තේ සිම් කාඩ් පතක් ළඟ තබා ගැනීම හේතුවෙන්. මේ අතර බස්නාහිර පළාත තුළ පසුගිය වසර 2 තුළ සිදු කළ යතුරුපැදි පාපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීම පිළිබඳ සෙවීමේ විශේෂ මෙහෙයුමක් අද දිනය තුළ ක්‍රියාත්මක වුණා. මෙම විශේෂ මෙහෙයුමේදී රථවාහන අලෙවිසැල් 292ක්, රථගල් 186ක් සහ රථවාහන අලුත් වැඩියාකරණ ස්ථාන 437ක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. මේ විශේෂ මෙහෙයුමේදී මාර්ග බාධක 220ක් යෙදවීමටද ක්‍රියා කර තිබෙනවා. මෙහිදී යතුරුපැදි 4294ක්, ත්‍රිරෝද රථ 2323ක් සහ පුද්ගලයන් 8766 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. පොලිසිය විසින් අද දිනය තුළ පරීක්ෂාවට ලක් කළ සියලුම රථවාහන පිළිබඳ ලේඛනය www.live8.lk වෙබ් අඩවියට පිවිස ඒ පිළිබඳව තොරතුරු ලබා ගත හැකියි. තම දේශීය පුවත් කිහිපයක් දැන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පිරිසක් කඩා වැටුණු පස්මහල් නිවස හා එම ප්‍රදේශය අද යළිත් වතාවක් නිරීක්ෂණයට ලක් කළා. මේ අතර මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවස කඩා වැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අමුසැමි යුවල සහ මාස එකහමාරක් වයසති බිලිඳාගේ අවසන් කටයුතු අද සිදු කරුණේ බොහෝ පිරිසකගේ සෝසුතුම් මැදයි. මහනුවර බූවැලිකඩ සංගමිත්තාමාවතී පස්මහල් නිවස ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසකට කඩා වැටුණේ පසුගිය ඉරිදායි. එම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවල සහ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණේ කටුගස්සොට මහයාව පොදු සුසාන භූමියේදී. ජීවිතක්ෂයට පත් වූ චමින්ද ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියා. තම ප්‍රියයන් මෙසේ වෙන්ව යාම ගැන චමින්ද පැවසූ වදන් එහි සිටි කාගේත් සිත් සසල කළා. දැන් රට වටින් අටට. රට වටින් අටට. ඇල්ල වැල්ලවාල් ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන පෙරූම් හලකදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රිරෝද රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ අවස්ථාවේ ඉන්ධන පෙරූම් හලේ සේවකයන් විසින් කඩිනමින් ගින්න පාලනය කිරීමට පියවර ගත්තා. මාතලේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අනාරක්ෂිත ලෙස බීමතින් ගමන් කළ යතුරුපැදියක් නවත්වන ලෙසට සංඥා කළද පොලිස් අන නොතකා ධාවනය කර තිබෙනවා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.